දැන් පාර්ලිමේන්තු 3ක් නියෝජනය කරලා තියෙනවා. අවුරුදු 20ක් මම පළාත් සභාවත් ඇතුළුව දේශපාලනේ ඉඳලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව විශ්වාස භංගයක් සකස් කළා. ඒ විශ්වාස භංගය සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ඊට සහයෝගය දීපු කණ්ඩායම. මේ අර්බුදය අපි අපට පහළ වෙච්ච වාසනාවක් හැටියට කල්පනා කළා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. එමයයි සල්ලි අච්චු ගහනවා කියලා මේ මම කියන සාමාන්‍යයෙන් O level ඉගෙන ගත්ත දරුවෙක් A level කරපු කෙනෙක් සාමාන්‍ය මතය තමයි සල්ලි අච්චු ගහුවොත් උද්දමනය වර්ධනය වෙනවා. අපිටත් මේ උපක්‍රමය මේ මොහොතේ භාවිතා කරන්න සිද්ධ වේවි. දැන් වාහනෙම සැපට යනවා. අද කොහේවත් මේ දිස්ත්‍රික්කයේ හැම පවුලකම දැන් පාර්ලිමේන්තු 3ක් නියෝජනය කරලා තියෙනවා. අවුරුදු 20ක් මම පළාත් සභාවත් ඇතුළුව දේශපාලනේ ඉඳලා තියෙනවා. ඔය මගේ අම්මගේ මල්ලි බොහෝ දුරට එතුමා 1977 පළවෙනියටම ඡන්දය ඉල්ලුවේ අක්මිම නාශනයේ අපේ ගෙදර ඉඳලා. ඉතින් කුඩා දරුවෙක් හැටියට ඒ තුලින් ලැබපු ආభాෂයත් එක්ක තමයි මම හිතන්නේ දේශපාලනයට යම් ආකර්ෂණයක් වුණා නම් මූලික වශයෙන් ඒ ආකර්ෂණය වෙන්නේ. මෙතන ඒක බොහොම කාලෝචිත සහ රටේ ජාතියේ අවශ්‍යතාවයක් හැටියට දැකලා තමයි දේශපාලනඥයෙකු නොවන කෙනෙක් ප්‍රථම කොටම රටේ වියතුන් බුද්ධිමතුන් උගතුන් තෝරගන්නේ. ඒ තෝර ගැනීම දේශපාලන ප්‍රවාහයක් විසින් අනුමත කරන්නේ. ඒ අනුමත කිරීම රටේ 69 ලක්ෂයක් වූ බහුතරය තීන්දුව කළා පත් කරගන්න. ඉතින් මේ පත්වීම සාම්ප්‍රදායික ගමනකට තවත් උල්පන්දම් දීමක් නෙමෙයි කියන එක දේශපාලනඥයන් හැටියට අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. මොකද ඒක තමයි ජනතාවගේ බලාපොරොත්තුව. ඉතාම පැහැදිලි. අපි ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිව විශ්වාස භංගයක් සකස් කළා. ඒ විශ්වාස භංගය සමග පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ඊට සහයෝගය දීපු කණ්ඩායම. අපි අවුරුදු 2කට තමයි පක්ෂයක් හැටියට තීන්දුව ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි 96 දෙනාම ඒකමතිකව කුමාවැල්ගම හැරෙන්නට මේ ජාතික රජයකට සහයෝගය දෙනවා කියලා. ඒ අවුරුදු 2 කාල සීමාව අවසන් වෙනවත් එක්කම විශ්වාසභංග යෝජනාවක් හේතු ඇතුව එදා අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළා තමයි අපි එළියට ආවේ. නමුත් අපේ විශ්වාසභංගය ජයග්‍රහණය කරේ නැහැ. කෙසේ වෙතත් අපි ඒ තීන්දුව පිළිබඳව අතිශයින් සතුටු වෙනවා. මොකද ඒ තමයි එදා ආණ්ඩුව දනගස්වන්න ගත්ත පළවෙනි තීන්දුව නැත්තම් වෙඩිමුල. ඒ හා සමග තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට විපක්ෂ නායකකම ලැබෙන්නේ. මම එදා පෞද්ගලිකව මෙතුමගේ නම යෝජනා කළ කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකවරයා හැටියට විපක්ෂ නායක ධූරය අපි ලබා ගත්තා. ඉන් අනතුරුව තමයි එදා ඒකබද්ධ විපක්ෂය හැටියට ආරම්භ කරපු සටන අපි ගරු කරන්න ඕන. ඒ කණ්ඩායම එතන මූලික වෙලා ආරම්භ කරා. ශක්තිමත්ව ඉදිරියට යන්නට අවස්ථාව පෑදුනේ ඒ විපක්ෂ නායක ධූරය බාරගත්තත් එක්කම ඇතිවෙච්ච වැඩපිළිවෙලත් එක්ක. එමයයි මේ අර්බුදය අපි අපට පහළ වෙච්ච වාසනාවක් හැටියට කල්පනා කළා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. දැන් අපි ඉතිහාසය දිහා බැලුවම ඉතිහාසයේ සාම්ප්‍රදායිකව දීර්ඝකාලීන සශ්‍රීකභාවයක් තිබිච්ච සම්පත් තිබිච්ච ශිෂ්ටාචාරයක් තිබිච්ච රටවල් අභිබවා අලුත් රටවල් ඉදිරියට ආවේ කාර්මික විප්ලවයත් එක්ක මෑත ඉතිහාසය. අපි අවුරුදු 2500ක ඉතිහාසය ගැන කතා කරාට
අද අවුරුදු 200 ගාණක් වෙච්ච ඇමරිකා එක්සත් ජනපදය ගැන ඊටත් වඩා අඩු කාලයක් තියෙන ආයුෂක් තියෙන සිංගප්පූරුව වගේ රටවල් ගැන තමයි අපි අද උදාහරණ හැටියට දකින්නේ. මොකද අපිට බැරි වුණා කාලෝචිතව වෙනස් වෙන්න. අද එදා මොකද වුණේ? අපි සාම්ප්‍රදායිකව හිතුවේ අපි ජාතියක් හැටියට සාම්ප්‍රදායිකව හිතන්න පුරුදු වෙච්ච බහුතරයක් ඉන්න රටක්. අපි අද වෙනකොට අපි විශාල වෙනස් තීන්දුවක් අරගෙන සාම්ප්‍රදායික නොවන ජනාධිපතිවරයෙක් ප්‍රවාහයක් පත් කරගෙන සාම්ප්‍රදායික නොවන කණ්ඩායමක් මේ රට ගොඩනගන්න ඕනයි කියලා ඉදිරි පෙළේ අද කටයුතු කරන මොහොතක්. ඉතින් මේක තමයි නියම මොහොත. මොකද අපි ත්‍රස්තවාදය අවසන් කරපු මොහොතෙත් අපට හැකියාව ලැබුණා බොහෝ දුරට යටිතල පාසුකම් දියුණු කරමින් රටේ යම් සංවර්ධනයක් ගේන්න. නමුත් ඒ සංවර්ධනය ලෝකයේත් එක්ක තරඟ කරන්න පුළුවන් මට්ටමට ගෙනීමට නොහැකි උනේ මම විශ්වාස කරන විදිහට ත්‍රස්තවාදය අවසන් කිරීමේ ජයග්‍රහණය ලෝකයේ ලැබුවේ අපි විතරයි. ඒතකොට අපි ඒක ජයග්‍රහණයක් හැටියට දැක්කත් සමස්ත ජනතාව ලෝක ප්‍රජාව ජයග්‍රහණයක් හැටියට දැක්කත් බොහෝ රටවල් සහ විවිධ සංවිධාන ඒක ජයග්‍රහණයක් හැටියට දකින්න කැමති උනේ නැහැ. මොකද අපි විතරක් ගත්ත ජයග්‍රහණයක් නිසා. නමුත් මේ වන විට මුළු ලෝකෙම එක මට්ටමට ඇවිල්ලා තියෙනවා. අද ලෝකෙම එකයි. හැම වෙනදා වසූරිය හැදුනම එහෙම නැත්නම් උණුසන්නිපාතය හැදුනම මැලේරියාව හැදුනම වැඩියෙන් පීඩනයටපත් උනේ නොදිනු රටවල්. අද ඒක අනිත් පැත්ත වෙලා තියෙනවා. අද කොවිඩ් මර්ධන සටනේ ඉදිරි පෙළ ජයග්‍රාහකයන් හැටියට ඉන්නේ ලංකාව වගේ රටවල්. ඒ නිසා අපි මේ කොවිඩ් මර්ධනය කරනවත් එක්කම අපිට ලෝකේ ජයග්‍රාහකයන් අතරේ දැන් ත්‍රස්තවාදීන් වෙලා වෙනස්නේ අපි විතරයි. මෙතන දැන් මේ තරගයක් දුවන්නේ ඔක්කොම එකට මීටර් 100 වගේ. අරක මැරතන් එක වගේ. දැන් තරගයේ ජයග්‍රාහකයන් අතර අපි ඉස්සරහින් ඉන්නවා. ඒතර අපිට අපි නිසි තීන්දුව ගත්තොත් හරි දේ දැක්කොත් අපි නොකරපු දේ කරන්න බැරි වෙච්ච දේ නොකරොත් මම විශ්වාස කරනවා අපිට හෙටක් ගැන හිතන්න පුළුවන් වෙයි සංවර්ධිත රටක් වෙන. මේමයි සල්ලි අච්චු ගහනවා කියලා මේ මම කිව්ව දැන් සාමාන්‍යයෙන් O level ඉගෙන ගත්ත දරුවෙක් A level කරපු කෙනෙක් සාමාන්‍ය මතය තමයි සල්ලි අච්චු ගැහුවොත් උද්දමනය වර්ධනය වෙනවා. ඒකයි කිසි දෙකක් නැහැ. සල්ලි අච්චු ගහනවා කියන එක ආකාරයට ඔය වගේ අවස්ථාවක මේ අර්බුදකාරී අවස්ථාවක මම හිතන්නේ 1600 ගණන් වල එංගලන්තේ කළා තියෙනවා. ඊට පස්සේ දැන් මේ මොහොතේ වෙන විට ආර්ථිකයට කෙලින්ම මුදල් මුදා හැරීමේ ක්‍රමවේදයන් විවිධ රටවල් මේ මොහොතේත් පාවිච්චි කරනවා. දැන් ඕස්ට්‍රේලියාව දිහා බැලුවොත්, ඇමරිකා එක්සත් ජනපදයේ දිහා බැලුවොත්, යුරෝපියන් යුනියන් එක දිහා බැලුවොත්, චීනය දිහා බැලුවොත්, මම මේ උදාහරණ කිව්වා ජපානය දිහා බැලුවොත් මේ කාර්යය මේ ආකාරයේ කටයුතු කරලා තියෙනවා. මම කියන්නේ මේ ආර්ථික හා අපේ ආර්ථිකය එකට ගැලපෙනවයි කියලා. හැබැයි අපිටත් මේ උපක්‍රමය මේ මොහොතේ භාවිතා කරන්න සිද්ධ වේවි. දැන් උදාහරණයකට බොහෝ විට රටවල් වල කරන්නේ බැඳුම් කර රාජ්‍ය විසින්ම මිලදී ගන්නවා. සුරකිම්පත් රාජ්‍ය විසින්ම මිලදී ගන්නවා. දැන් අපි ඊයේ කොටස් වෙළඳපොළ නැවතුණා දර්ශක බිමටම ආපු ඉඳ කලින්. ඉතින් සමහර රටවල රජයෙන්ම ගන්නවා. අරගෙන එතකොට මුදල් සංසරණය වෙනවා. මොකද පළවෙනි දේ තමයි රටක ආර්ථිකය දැන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ මොහොතේ අපේ රටට පිට රටින් මුදල් එන්නේ නැහැ. ඔය ඩොලර් මිලියන 128ක් සඳහා පමණයි ගිවිසුම් හරි අස්සම් කරලා තියෙන්නේ. අනිත් ජාත්‍යන්තර මූල්‍ය මුදල් දිහා බැලුවත් ඒගොල්ලෝ මේ වෙනුවට සාකච්ඡා. ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇවිල්ලා දෙනවා කියලා කිව්වා. අපි ගරු කරනවා කිව්වට. නමුත් තාම දුන්නේ නැහැ. චීනය අපට උදව් කරන්න බලන් ඉන්නවා. නමුත් තාම දීලා නැහැ. ඉතින් ඒතකොට ඒ දෙනකන් එනකන් අපි අපේ විශේෂයෙන්ම මහජන යෝගීත් එක්ක ඇරින මට විශාල වගකීමක් තියෙනවා. අපේ ජනතාව කාලා බීලා ඉන්නවද? එයාගේ ප්‍රශ්න මොනවද? ඒවට ලබා දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා හොයා බලන්න. මොකද මම මේ ඇතුළට වෙලා හිතල කාමරයක ඉන්න මිනිහෙක් නෙමෙයි.
මම ගමේ ඇවිදිනවා. මම ගාලු දිස්ත්‍රික්කයේ මේ වැඩිම මනාපගත් පුද්ගලයා පහුගිය ඡන්දේ. ඒතර මට සම්බන්ධයි ඉන්න විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ හැටියට ගත්තා. සංචාරක ක්ෂේත්‍රය, ඇඟලුම් ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල ප්‍රමාණයක් ඊට අමතරව කුඩා පරිමාණ, මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන සහ විශාල ප්‍රමාණයක් බිහි කරපු දිස්ත්‍රික්කයක්. ඉතින් අපිට මේ මිනිසුන්ගේ ප්‍රශ්න දැනගන්නකොට සංවේදීව මේවට දෙන්න විසඳුම් මොනවද කියලා හිතන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක තමයි අපි යෝජනා කරන්නේ මේ ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් අපි අපේ ආර්ථිකය ඩොලර් බිලියන 80ක ආර්ථිකයක්. සාමාන්‍යයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය සහ මේ රැකියා කරන උදවිය ආරක්ෂා කරන්න මේ ආර්ථිකයෙන් 15%ක්වත් මේ අපි පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඒතකොට ඩොලර් බිලියන 12ක් 10ක් විතර අවශ්‍යතාවයක් තියෙනවා මේ ආර්ථිකය රැකගන්න. අපි මේක කරන්නේ කොහොමද? තවත් උපක්‍රමයක් තියෙනවා. මම දන්න විදිහට මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි. මම මහජන නියෝජිතයෙක් හැටියට, නීතිඥයෙක් හැටියට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක ගැන මගේ තියෙන දැනුම සහ අවබෝධය සහ අත්දැකීම් උපයෝගී කරගෙන කල්පනා කරන දේවල් මම මේ කියන්නේ. දැන් අපේ ණය දැන් බැංකුවකින් ණයක් ගන්නකොට 16% 17% තිබුණේ පහුගිය ආණ්ඩු කාලේ. කිසිම කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න බැරි තත්ත්වයක් ඉඳලා බිමට වැටුණා. ඒක හැම කෙනාම දන්නවා. හැබැයි අපේ මහා බැංකුව මේ මාසේ මුල් සතියේ තීන්දුවක් ගත්තා ඒ ප්‍රතිශත යම් දුරකට අඩු කරන්න. නමුත් ඒ අඩු කරත් බැංකුවලට යන්න, බැංකුව වලින් මුදල් ගන්න, ආයෝජනය කරන්න යම් පසුබෑමක් අපි දකිනවා. ඉතින් තව ක්‍රමයක් තමයි පුළුවන් නම් ඉතින් මේක 10%ටත් වඩා අඩු කරන්න පුළුවන්ද කියන එක බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් අලුත් ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ විනයක්, දැක්මක්, වැඩපිළිවෙලක් එක්ක යන ගමනක්. එතකොට මේ මුදල් එකතු කරන්න ඕන. මම දකින විදිහට පෞද්ගලික අංශයේ සහ ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණයි. මෙමය හොරහොරා නෙමෙයි. ආණ්ඩුවට සල්ලි මුද්‍රණය කරනවා කියන්නේ මුදල් එකතු නොකරොත්. මම කියන්නේ මේ මුදල් එකතු කිරීමේ ප්‍රමාණය මදි. මම ඒ කියන්නේ ඩොලර් මිලියන 10කට උඩ ආර්ථිකයෙන් 15%ක්වත් එකතු වෙන්න ඕන. මේ ක්ෂේත්‍ර ටික පණ ගන්නලා ක්‍රියාත්මක වෙන්න. ඒ විතරක් මදි. ඒ අතරෙම දැන් අපිට අදටත් ඉතිහාසයේ සංවර්ධන බැංකු තිබුණා. NDB බැංකුව, DFCC බැංකුව මේ රටේ බිහි වුණේ සංවර්ධන බැංකුව. නමුත් අද තියෙන මේ රට තියෙනවා සංවර්ධන බැංකු තියෙනවා, වාණිජ්‍ය බැංකු තියෙනවා, ඉන්වෙස්ට්මන්ට් බැංකු තියෙනවා. අද සංවර්ධන බැංකු නැහැ. වාණිජ්‍ය බැංකුවක් ණය දෙන්නේ ණය ලබා ගන්න පුද්ගලයා දිහා බලලා එයාගේ සාර්ථකත්වය තුළ බැංකුවට ලබන්න පුළුවන් වාසිය බලලා තමයි දෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් බැංකුවත් ඒගොල්ලන් ආයෝජනය කරන්නේ ලාභය බලලා. ලාභය කියන්නේ බැංකුවේ ලාභය. හැබැයි මේ වගේ රටක දියුණු වෙන රටකට අවශ්‍ය කරන්නේ සංවර්ධන බැංකුවක්. ඒ ලබා දෙන ණය තුලින් බලාපොරොත්තු වෙන්න ඕන රටේ ආර්ථිකයට ඒ ණය මුදලෙන් ලක්වන දායකත්වය. එතකොට තමයි දැන් අපි කියන්නේ හැමදාම කතා නම් තියෙනවානේ new startups, innovations, මේ නව උත්පාදනය, අලුත් ව්‍යාපාර ආරම්භ කියන දැන් මේ මොහොතේ ඇත්තටම අපි දකින්නේ මොකද්ද? කවදාවත් නැති නව උත්පාදන දකින්න. ඉතින් නව උත්පාදන රොබෝරු හදනවා, එක හදනවා. හදලා නිකන් පත්තරේ දාලා, පින්තූරේ දාලා හොඳ ළමයා කියලා සාතිකයක් දුන්නට හරියන්නේ නැහැ. ඒ නවෝත්පාදන දිරිමත් කිරීම සඳහා ඒවා ප්‍රායෝගිකව රටේ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන වියදම පිරිවැය මුදල අවශ්‍ය ලබා දීමට කටයුතු කරන්න ඕන. දැන් එදා ඔය ඇමරිකා එක්සත් ජනපදයේ දියුණු වෙන කාලේ ඒ රටවල නවෝත්පාදන ආර්ථිකයන් සඳහා අවශ්‍ය කරන නීති රීති පරිසරය නිර්මාණය කරලා තිබුණා. ඒ තුලින් තමයි තොමස් ආල්වා එඩිසන් වගේ පුද්ගලයෝ බිහි වෙලා විශාල වෙනස්කම් ලෝකේ ඇති කරේ. ඉතින් අපේ රටෙත් ඉන්නවා නිර්මාණශීලී අලුතෙන් හිතන්න පුළුවන් කණ්ඩායම්. එයාට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම අවශ්‍යයි. ඒ වගේම රජය හැටියට හැම දේ ගැනම දැන් අපි ඔහේ යන්න ඇරලානේ තියෙන්නේ. අපි කියනවා දැන්
වවනවා මේ දවස්වල. හොඳ උදාහරණයක්. දැන් මේ වවාගෙන යනවා. මම බැලුවා දැන් අපේ ගෙදරත් බැලුවොත් වවලා. හැම මිනිස්සයම දැන් බණ්ඩක්ක වවනවා. හැම ගෙදරම. මම්බොටු වවනවා හැම ගෙදරම. තක්කාලි ඒවා ටිකක් අඩුයි දැන් මේ අපේ පරිභෝජන අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණයද වවන්නේ. එතකොට මේ ටික කන්නේ කවුද? විකුණන්නේ කාටද? එහෙම එකක් නැහැ. ඉතින් රජයක් හැටියට මෙහෙයවීමක් තියෙන්න ඕන. දැන් හැමදේම දැක්මක් එක්ක යන්න ඕන. දැන් උදාහරණයකට අපි චීනෙට ගියාම චීන විශ්වවිද්‍යාලයේ සිංහල උගන්වනවා. තමරගෙන මේ විහිළුවක් වගේ දැක්කම පිටින්. හැබැයි ඔක්කොටම සිංහල ඉගෙන ගන්න උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ පුරෝකථනයක් කරලා තිනවා ලංකාව ආශ්‍රිත චීන සමාගම් සහ චීන කටයුතු කොපමණ ඉදිරි අනාගතයේදී වෙනවද ඒ සඳහා අවශ්‍ය කරන කණ්ඩායම කොපමණද ඒකට ගැලපෙන්න කියනවා මෙතන අද 10යි 5යි 50යි එක බැච් එකකට එහෙමයි අපේ මොකද්ද වෙන්නේ අධ්‍යාපනය ගත්තම ඔක්කොම භූගෝල විද්‍යාව ආර්ථික විද්‍යාව මානසික විද්‍යාව ඉගෙන ගන්න මේ දේශපාලන විද්‍යාව ඕවා තමයි ඉගෙන ගන්න කී දෙනෙක් ඕනද ඒතර සැලසුමක් නැහැ මේ මොහොත තමයි හැම දෙයකම ඊට පස්සේ දැන් අපි අපනයන ගැන කතා කරනවා. දැන් අපනයන කරන්න ඔක්කොම කියන සහලින් ස්වයංපෝෂිතයි. හැබැයි ස්වයංපෝෂිත වෙයි කියන සහල් එක ඇටයක් පිටරට ගෙනියන්න බෑ. මොකද ඒ රටවල මේ පරිභෝජනය කරන තත්වයට ගැළපෙන සහල් නෙමෙයි අපි නිර්මාණය කරන්නේ. ලංකාව හැටියට ගත්තොත් දැන් අපි හොඳ උදාහරණය අපේ තක්කාලි. තක්කාලි වලින් සෝස් හදන්න බෑ. මොකද ඒකට ගැළපෙන තක්කාලි නෙමෙයි වවන්නේ. ඔක්කොම ඉතින් තක්කාලි ටික කුණු වෙනවා. අඩුම තරමේ කෘෂිකර්මයේ මේ ගබඩා කරන්න අවශ්‍ය කරන පහසුකම් ගැනවත් අපි හිතලා නැහැ. ඉතින් මේවා මුල ඉඳලා දැන් අද අපේ දුප්පත්ම ක්ෂේත්‍රයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැන් මේ වැඩි වෙන හැමදෙනාම දැන් මේ වෙලාවේ අවධානය යොමු කරලා තියෙන ක්ෂේත්‍රය තමයි ගොවියෝ තමයි වැඩිම කෘෂිකර්ම තමයි දුප්පත්. ඉතින් එතකොට ඇයි ගොවියෝ දුප්පත් වෙලා තින්නේ? අපේ මේ ඵලදාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දියුණු කෘෂිකර්මෙන් දියුණු රටවල ඉරානයට ගියොත් පලස්තීන මේ ඊශ්‍රායලයට ගියොත් ඒ රටවල ඉඩ අඩුයි. හැබැයි නැනෝ තාක්ෂණය වැනි තාක්ෂණ භාවිතා කරලා කොළ ගන්නට වඩා ගෙඩියන ආකාරයට ඒ ප්‍රභේද ඇති කරලා තියෙනවා. ඉතින් එහෙම අපි හැමදාම අපි සල්ලි වෙන් කරන්නේ මේ පාරවල් හදන්න, කෘෂි මාර්ග හදන්න ඒවා. හැබැයි කවදාවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පර්යේෂණ සහ සංවර්ධන සඳහා මුදලක් වෙන් කළා මේ බීජ ගැළපෙන ආකාරයට නිර්මාණය කරන්න දායක වෙලා නැහැ. ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ මේ මොහොතේ. මෙන්න මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කළා කඩිනමෙන් කොවිඩ් වලින් එළියට එන අතරේ දැක්මක් එක්ක ඉස්සරහට යන්න. ඉතින් මෙහෙම නොකරොත් මං හිතන්නේ මේ මොහොතේවත් අපි මේ වෙනුවෙන් කල්පනාකාරී නුනොත් මේ අවස්ථාවත් අපෙන් ගිලිහෙනවයි කියන එක මට කියන්න. ඒ වගේම තමයි අධ්‍යාපනය ගැන කතා කරත් එහෙමයි. දැන් ඉතින් මම මහජන නියෝජිතයෙක්නේ. මම අපිට ආරාධනා ලැබෙන්නේ දැන් ඇත්තටම මේ කොවිඩ් තත්ත්වය යටතේ දෙපාරයි අපි මන්ත්‍රීවරුන්ට නායකයන් සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ අවස්ථාවවලදී අපි උපරිම ප්‍රයෝජන ගන්න එපා රටේ තියෙන ප්‍රශ්න අපේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා මැදිහත් වෙන්න. ඉතින් මට කර හැකි දේ මම හැමදාම කරලා තියෙනවා. ඒ හින්දා තමයි මට කියන්න තියෙන්නේ මම දේශපාලනයේ ජනතාවට උත්තර දෙන්න පුළුවන් දේවල් තමයි කරලා තියෙන්නේ. හිතට එකඟව කටයුතු කරලා තියෙන්නේ. මම අභියෝගයක් හැටියට යමෙක් දකිනවා නම් දේශපාලනයේ එහෙම තමයි. මේ වෙලාව විශේෂයෙන් මේ කාලේ මනාප අර්බුද තියෙනවා. ඉතින් ඒකත් එක්ක එහෙම ප්‍රශ්න තියෙනවා. මං හිතන්නේ කිසිම මාධ්‍යයක් මාත් එක්ක තරහයි කියලා. මේ නමුත් ඉතින් මාධ්‍යවලත් ඉතින් සමහර අපේක්ෂකයන්ගේ යාළුවෝ ඉන්න පුළුවන්. සමහර අපේක්ෂකයන් බය වෙන්න පුළුවන්. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. අපි හරි දේ කරනවා නම් කවුරු වහන්න හැදුවත් අර රබර් බෝලේ වගේ තමයි. නිසා වැදගත් වෙන්නේ අපි හිතට එකඟව රට වෙනුවෙන් කළ යුතු දේ කරන්න උත්සාහ ගැනීම. මට කියන්න තියෙන්නේ අපි එදත් උත්සාහ අරන් තිනවා. යම් ජයග්‍රහණ ලැබලා තිනවා. හැමදේම කරන්න බැරි වෙලා තිනවා.
නමුත් අපි හිතන විදිහේ අපි බලාපොරොත්තු වෙන විදිහේ නායකත්වයක් අද ලැබිලා තිනවා. මට විශ්වාසයි. ඒ නායකත්වයේ හිතන විදියයි අපි හිතන විදියයි රටේ බහුතර රටට ආදරය කරන මිනිස්සු හිතන විදියයි අද එකයි. ඒ නිසා මේ සියලු දෙනා එකතු කරගත්තොත් රටට විසඳුමක් අපට දෙන්න පුළුවන් වෙයි කියලා. මේමයි මේ රටේ පළවෙනි ප්‍රමුඛතාවය මේ මොහොතේ ඡන්දය නෙමෙයි. කොවිඩ් මර්ධනය සහ මේ රටේ දැන කඩා වැටිච්ච ජන ජීවිතය ගොඩ ගැනීම. මිනිස්සුන්ගේ ඔළුව තින්නේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. කොවිඩ් වලින් බේරෙන්නේ කොහොමද කියන එක. ඉතින් රටක් හැටියට අපි ඒකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන පසුතලය පරිසරය නිර්මාණය කිරීම සඳහා මේ රටේ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තුව දැන් සමහරු කියනවා අර හිටපු පාර්ලිමේන්තුව ගේන්න කියලා. ඉතින් අද වෙනකොට මෙතන සජාත්‍යාරය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව පාර්ලිමේන්තුව කෙරෙහි පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ තරම් ඉතිහාසයේ එපා වෙන්න හේතු සාධක වුණේ ඔය කියන පාර්ලිමේන්තුව ඊට කලින් මෙච්චර එපා වෙලා තිබුණේ නැහැ. ඉතින් එතකොට මේ සියල්ලත් එක්ක දැන් පාර්ලිමේන්තුව තියෙන පාර්ලිමේන්තුව කැඳෙවුවොත් විපක්ෂ නායකතුමා දිහා බලන්න. විපක්ෂ නායකතුමා විපක්ෂ නායක ධූරයේ හිටිය එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් හැටියට. හැබැයි මේ මොහොත වෙන විට එතුමා වෙන පක්ෂකින් ඡන්දේ ඉල්ලන අපේක්ෂකෙක්. එක්සත් ජාතික පක්ෂයේ වෙනම ඡන්දෙ ඉල්ලන. ඒතර තමන් ප්‍රතිවාදීව එළියේ ඡන්දෙ ඉල්ලන පක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක පුටුවේ වාඩි වෙන්න පුළුවන්ද? ඊට පස්සේ ඒකම ඒ අය අතර දැන් මම දැක්කා සුජීව සේනසිංහ මන්තුමා කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. එයා ඉන්න තැනකට මම විරුද්ධයි. ඒකින්ද පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නැහැ කියලා. මේ එළියේ ඉඳගෙන. පාර්ලිමේන්තුව කැඳවුවොත් මොකද වෙන්නේ? ඇතුලේ තවදුරටත් ජනතාවගේ ප්‍රශ්නවත් කොවිඩ් මර්ධනය කරන එක ගැනවත් නෙමෙයි මේ අය කතා කරන්න පෙළඹෙන්නේ තමන්ගේ ප්‍රශ්න ගැන. එතකොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් විශ්වාසයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකත් ඉවර වෙයි. ඒ නිසා මේ මොහොතේ ඒ පාර්ලිමේන්තුව කැඳවුවොත් වෙන හානිය ඓතිහාසිකව විශාලයි. ඒ නිසා රටේ මේ මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවානේ. රටේ ජන ජීවිතය වගේම පවත්වා ගැනීමටත් වගකීමක් තියෙනවා රජයට. මැතිවරණ කොමිසම සෞඛ්‍ය විශේෂඥ උපදෙස් වලට අනුකූලව ඒ පිළිබඳව ගන්න තීරණ වලට අනුකූලව මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා මම පෞද්ගලිකව හිතනවා. මොකද අපි පක්ෂයක් හැටියටත් හැමදාම මැතිවරණ කල් දානවට වඩා මැතිවරණ පවත්වන්න කියන එක තමයි කිව්වේ. මොකද ඒ වගේම කියන්න ඕන අපි මේ මොහොතේ අපි නෙමෙයි මැතිවරණයක් ඉල්ලන්න ඕන. අපි ආණ්ඩුව. ආණ්ඩුව අපි නම් බලය තියෙන්නේ අපිට නම්. වැඩ කරන්නේ අපි නම් අපිට නෙමෙයි බලය නැති ජනප්‍රියයි කියලා හිතනවා නම් බලය ලබා ගන්න පුළුවන්කම තියෙනවයි කියලා හිතනවා නම් විපක්ෂය තමයි හැමදාම ඡන්ද ඉල්ලන්නේ විපක්ෂනේ. මේක අමුතු විකෘතියක්. විපක්ෂය කියන සියල්ල පැත්තකට දාලා ඡන්ද එපා කියලා. මේමයි ගාල්ල ගැන ඔබතුමා හිතන විදියට පසුගාමී දිස්ත්‍රික්කයක් නෙමෙයි ගාල්ල. ගාල්ලේ මිනිස්සු බුද්ධිමත්, ගාල්ලේ මිනිස්සු බොහෝම අවබෝධයකින් කටයුතු කරන බහුතරයක් ඉන්නේ. ඒ වගේම ඔබම බලන්න අපි පෙළපාලියක් ගියාම මොකද්ද කරන්නේ? විශාල රැස්වීමක් තිබ්බම මොකද්ද කරන්නේ? අපට ඡන්දෙ දෙන අපේම හිතවත් කට්ටිය ටික එකතු වෙලා පෙළපාලිය යන්නේ. අපට ඡන්දෙ දෙන අපිටම හිතවත් කණ්ඩායම තමයි ඔය මහා රැස්වීම වලට එන්නේ. එහෙම නැතුව මේ පිළිබඳ අවබෝධයක් ගන්න ඕන මේ අදහස් දෙන්න ඕන කණ්ඩායම් එකතු වෙන්නේ නැහැ. ඉතින් අද හැබැයි මේ අපි ගත්තොත් පරිගණක සාක්ෂරතාවය 50%කට ආසන්න වෙලා තිනවා රටේ. ඒ වගේම ගෘහයක් ගත්තොත් හැම ගෘහයකම අඩුම තරමේ එතන ඉන්න මුණුපුරාට මේ පරිගණක සාක්ෂරතාවය තියෙනවා. දැන් Facebook නැති වයසක කෙනෙක් හොයන්නත් බැරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය යටතේ YouTube එකට යන්නේ නැති වයසක කෙනෙකුත් හොයාගන්න බැරි වෙලා තිනවා. ඒක ඉතින් පොඩිම ළමයි අවුරුදු 2.5මාර වෙනකොට දන්නවා YouTube එක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ தත්ත්වයත් එක්ක හොඳ ප්‍රවණතාවයක්. අපි ඡන්දෙ දෙන්න ඕන කාගෙන්වත් ලැබෙන කෑම මල්ලක් හින්දා හෝ කාගේවත් පෙළපාලියකට ගිහිල්ලා ලැබෙන අරක්කු බෝතලයක් හින්දා පත් පාර්සලයක් හින්දා හෝ ඒ පෙළපාලියේ කෑ ගහ යන
කිසිම අවබෝධයක් නැතුව හිතවත්කම හෝ මුදල් මත යන කණ්ඩායමක ශක්තිය මතවත් හෝ නෙමෙයි. කරුණු අවබෝධ කරගන්න. ඉතින් මේ හැම කෙනා ගැනම අපි දැන් අපේ දිස්ත්‍රික්කය ගත්තොත් 12 දෙනෙක් ඡන්දෙ ඉල්ලන්නේ. ඉතින් ওই 12 දෙනා ගැන නම ගැහුවොත් එimhe මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හොයන්න පුළුවන් මේ කට්ටියගේ සුදුසුකම් මොනවද. මේ කට්ටියගේ පහුගිය කාලේ කරපු දේවල් මොනවද. දැන් අපි දේශපාලනයේට අලුතෙන් එනවා නම් එයාගේ ඒ තියෙන සුදුසුකම්. දේශපාලනයේ ඉඳලා තියෙනවා නම් අවුරුදු ගාණක් දේශපාලනයේ හිටියම ගමට කරලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ හොයාගන්න පුළුවන්. රටට කරලා තියෙන්නේ මොකද්ද? මෙයාගේ මොනවා හරි කරපු කෙනෙක්ද නැත්නම් නිකන් කට විතරද? එහෙම නැත්නම් මේ රැවටිල්ල විතරද? මේ ඔක්කොම හොයාගන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා මැතිවරණයකදී ඇත්තටම දැන් අපි හොඳ පුරුදු ටිකක් ඇති වෙලා තියෙනවානේ මේ කොවිඩ් වලින්. දැන් මල ගෙදරක් වුණත් වෙනදා වගේ දැන් ගමට යනකොට විශාල ප්‍රශ්නයක් වේගෙන ආවා. මල ගයක් වුණාම දැන් අර ගෙදර මේ එළවලු 3ක් දාලා බුෆේ එක දුන්නා නම් අල්ලපු ගෙදර ඊගා මල ගෙදර 5ක් දාලා දෙන්න ඕන. මම මේ ළඟදී මල ගෙදරක ගියා. ඒ ගෙදර මිනිස්සයා මට කියනවා අනේ සර් මේ කාලේ වෙච්ච එකේ හොඳකුත් තියෙනවා කොහොම මං මොකද? නැත්තම් ඉතින් කොහොමද අපි මල ගෙදර කරන්නේ? ලක්ෂ ගාණක් ණය වෙලා කරන්නේ. ඒ වගේ අනවශ්‍ය දේවලට අනවශ්‍ය විදියට මුදල් වෙන් කරන වැඩි කාරණාවලින් මිදෙන්න ඕන. අපි ලෝකේ රටවල ඡන්දේ තියෙනවානේ. මේ ආකාරයට කට් අවුට් ගහලා පෝස්ටර් ගහලා මුළු ගමම සරසලා ඒ වගේ නාස්තිකාර වැඩ මේ අපේ ඉන්දියාවේ අපේ වගේ වෙන උනාට අනිත් දියුණු කියන රටවල වෙලා නැහැ. වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේක හොඳයි. රටක් හැටියට මේකත් වෙනසක ආරම්භය හැටියට සලකලා අලුත් ක්‍රමයකට හිතන මොකද ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ අලුත් ක්‍රමයකට හිතන පාර්ලිමේන්තුවක්. ඒ නිසා අලුත් ක්‍රමයට හිතන පාර්ලිමේන්තුවක ආරම්භය සඳහා වූ පරිසරයත් කොවිඩ් තුලින් නිර්මාණය කරලා තියෙනවායි කියලා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම සංචාරක ප්‍රාන්තයේ යලි පණ ගැන්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඇත්තටම ගාල්ලේ තියෙන හඳුනා නොගත් වෙරළ තීරය අපි මගේ අදහසකට අනුව අපි පටන් ගත්ත අහංගමෙන් මේ සර්ෆින් වලට දැන් මේ පැත්ත විශාල ආකර්ෂණයක් ඇති වෙන තැනක් බවට පත් වුණා. ඒ වගේ දැන් බූස්සේ තියෙනවා මේ ගාලු නගරයට ඇතුල් වෙන තැනම මාගාල්ලේ ඇති වෙලා තියෙනවා. ඒ වගේ තැන් හොයලා අපි ඒවා ඉදිරියට මේ ප්‍රොමෝෂන් එකක් කරන්න කටයුතු කරන්න වෙනවා. ඒ අතරෙම දැන් මෙතන ප්‍රශ්න තියෙන ඉස්සෙල්ලා ගෙන්න ගන්න එකනේ. මගේ යෝජනාවක් තියෙනවා දැන් ලංකාව කොවිඩ් සාර්ථකව මර්ධනය කරපු කරන රටක් හැටියට නම් වෙලා තියෙනවා. ලෝකේ මර්ධනය කරගන්න බැරි වෙච්ච රටවල බයෙන් ජීවත් වෙන ධනවත් පිරිස් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපෙනුත් ඒ අය දැන් සමහර වෙලාවට අහනවා ගෙන්න ගන්න බැරිද ලංකාවට කියලා. ඉතින් අපේ විශාල හෝටල් වල එනකොට ප්‍රශ්නයක් තියෙනවා එන්න බයයි. මොකද එකම මේ ආපන ශාලාවට යන්න වෙයි එකම ස්විමින් pool එකට සම්බන්ධ වෙන්න වෙයි ඒවා කියන. නමුත් ඔය අපේ තියෙන සම්පත තමයි විලාස්. කාමර 5 6 8 9 10 තියෙන විලාස් තියෙනවා. ඒවාට අපිට වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් ආරාධනා කරන්න එයාපෝට් එකට ඇවිල්ලා ඒ එන්නේ පවුලද පවුල පිටින් කෙලින්ම ඒ විලායකට එනවා. ඇවිල්ලා දින 14ක් අනිවාර්යයෙන් මෙතන ඉන්න ඕන. ඒතන්ට අවශ්‍ය කරන වෙනම මේ පිහිනුම් තටාකයක් මේ මොකද ව්‍යායාම කරන මධ්‍යස්ථානයක් ඒවා මූලික දේවල් සපය ගන්නවා. ඒ ආකාරයට අපිට මේ සංචාරක ආකර්ෂණයක් කරගන්න පුළුවන් වුණොත් ගාලු දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම තියෙන්නේ මේ ඒ කුඩා හෝටල් එහෙම නැත්නම් විලාස් බුටික් පන්නේ හෝටල්. ඉතින් මේ වගේ දෙයකින් ආරම්භ කරොත් අපිට ගාල්ලේ ආර්ථිකය නංවන්න පුළුවන් වෙයි. ඒ වගේම අපේ දැන් මේ අපි ගත්තොත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් දැනුම තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ සියලු දෙනාම අද ගාල්ලේ නැතුව කොළඹට එනවා රැකියා කරන. ඒ නිසා ගාල්ලේ දැන් മന്ത്രിකමකුත් අඩු වුණා. මම යෝජනා කළා මම මීට කලිනුත් අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනා කරා ඩිජිටල් විලේජ් එකක් හදන්න. විශේෂයෙන්ම අපි දැන් අපි තැනක් හැටියටත් දැනට තුනිලෑලි සංස්ථාව තියෙන ගින්තොට පරිශ්‍රය ඒක ව්‍යාපාරිකයෙක් අරන් කැබලි කරලා විකුණන්න උත්සාහ ගත්තා.
මේක නවත්තලා එවන් ස්ථානයක ඩිජිටල් විලේජ් එකක් වගේ එකක් හදන්න. එතකොට දැනුමෙන් රැකියා ලබන ආදායම් ලබන මධ්‍යස්ථාන බිහි කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් ගාල්ලේ මේ ආර්ථිකයට දැන් තියෙන මේ මොහොතේ තේ වෙළඳපොළ වැඩිවීමක් ලෝකයේ සිද්ධ වෙයි. මොකද කොවිඩ් මර්ධනයටත් ඒ හොඳයි කියලා කතාවක් තියෙනවා. මේ ඉන්දියානු වෙළඳපොළ විශේෂයෙන්ම වහලා තියෙනකන් දැන් ඉන්දියාවේ ආර්ථිකය ඉන්දියාවේ කොවිඩ් වේගයෙන් වර්ධනය වෙනවා. අපිට එතනින් ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය කරන මේ තේ මොනවද මේ කාබනික තේ. ඔගෙම විශේෂයෙන්ම කුරුඳු. දැන් ලෝකේ හොඳම කුරුඳු තියෙන්නේ ලංකාවේ. ඒවත් තියෙන්නේ හොඳම ප්‍රදේශීය ගාල්ල දකුණේ. ඉතින් අපි මේවා තාම උපරිම ආකාරයෙන් අගය එකතු කරලා මේ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වැඩපිළිවෙල ආරම්භ කළා නැහැ. ඒ වගේම අපේ කොග්ගල ආශ්‍රිතව දැන් ලෝකේ විශාල ඉල්ලුමක් එනවා අනාගතයේදී මේ ගුවන් යානා පයිලට්ලා විශේෂයෙන්ම හෙලිකොප්ටර් පයිලට්ස් කුඩා ගුවන් යානා දැන් මේ සෞඛ්‍ය තත්ත්වත් එක්ක මේ කුඩා ගුවන් යානා භාවිතය වැඩි වෙනවා ඉහළ පෙළේ පුද්ගලයන් අතර. ඒ සඳහා අවශ්‍ය කරන පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමට මේ වගේ ආදායම් උත්පාදනය සහ ආදායම වැඩි වෙන දේවල් දැන් මේ ඉහළ මට්ටමේ ආදායමක් ලබා ගැනීමට හැකි මාර්ග අපි තවත් ප්‍රචලිත කරන්න ඕන. අපේ ඒ වගේම දැන් රටක් හැටියට මම යෝජනා කරනවා අපි දැන් අධ්‍යාපනයේ අපිට පාසල් අරින්න ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ඔන්ලයින් අධ්‍යාපනය දැන් මේ මොහොතේ ප්‍රචලිත කරන්න ඕනේ. ගාල්ල හැටියට මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔන්ලයින් වලින් හැමදේම කරන්නේ. හැබැයි ගාල්ලේ ඉස්කෝල ඔක්කොම රජයේ පාසල් තමයි පෞද්ගලික පාසල් 1යි 2යි තියෙන්නේ. විශ්වවිද්‍යාල ටික තියෙනවා. මේවල දරුවන්ට ඔන්ලයින් ඉගෙන ගන්න ගියොත් එහෙම රුපියල් 7-8000ක් ගෙවන්න බෑ. ඉතින් එතකොට අපි මහාම මේ ගාල්ලට පමණක් නෙමෙයි රටටම ඉල්ලීමක් කරන්න වෙනවා. අපි එක්ක Zoom එහෙම නැත්නම් වෙන WebEx හරි මේ මොකද ඒ තියෙන MS Teams හරි මොනවා හරි තියෙන මේ අතරම ලංකාවේ එකකුත් තියෙනවානේ මේ ඉක්ටා එකෙන් ආරම්භ කරපු. නමුත් ඉක්ටා එකේ ඒකේ තාම හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ Zoom වැනි තාක්ෂණයක් Zoom හෝ මම මේකක් ප්‍රොමෝට් කරන්න කතා කරන්න එක නෙමෙයි. ඒ තාක්ෂණයක් නොමිලේ ලබා දීම සඳහා වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. මොකද ගාල්ල වගේ දිස්ත්‍රික්කයක තියෙන ප්‍රධානතම සම්පත තමයි මානව සම්පත. ඉතින් අධ්‍යාපනයේ කඩාකප්පල් වුණොත් එහෙම මානව සම්පත ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාව අඩු වෙනවා. ඒ නිසා දරුවන්ට උගන්වන එක සංචාරක කර්මාන්ත ශක්තිමත් කරන එක ඒ වගේම ඇඟලුම් කර්මාන්තය ශක්තිමත් කිරීමට දැන් අද වෙන දේවල් හොයන්න වෙයි. දැන් අද හයි එන්ඩ් ගාර්මන්ට්ස් මිනිස්සු ලෝකේ හොයන්නේ නැහැ. දැන් ඇඳුමක් අඳගෙන යන්න තැනක් නැති වුණාම. එතකොට සෞඛ්‍යයට ගැලපෙන දේවල් වෙනුවෙන් කැප වෙනවා. අනිත් එක තමයි කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ කරන්න පුළුවන් දේ තමයි දීවර ක්ෂේත්‍රය. මොකද කොවිඩ් අදාළ වෙන්නේ නැහැනේ. දීවර ක්ෂේත්‍රයෙන් අපි දැන් ලොකු ප්‍රශ්නයක් නේ ඉන්දියාවේ අල්ලන මත්ස්‍ය ප්‍රමාණය ලංකාවේ අල්ලන මත්ස්‍ය ප්‍රමාණය දිහා බැලුවම ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම අපි දැන් ගාල්ලේ දැනටත් තියෙනවා මම යෝජනා කරනවා අපි සැමන් පැක් කරන මේ කර්මාන්ත ශාලාව වහලා තියෙන්නේ. ඉතින් මම රජයට අතන මට යෝජනා ගොඩක් කරන්න වෙලාවක් තිබුණ නැති හින්දා මේ දවස්වල අපිට කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් අපි දැන් නාවික හමුදාව හා සම්බන්ධ කරගෙන වහාම පෞද්ගලික ආයෝජකයෙකුත් සම්බන්ධ කරගෙන සැමන් ෆැක්ටරිය පැකින් ෆැක්ටරිය පටන් ගත්තොත් ඉන් ගාල්ලේ මේ අතෑර දාලා තියෙන අඩුම තරමේ දකුණේ අවශ්‍යතාවයවත් මෙයින් පිරිමහ ගන්න පුළුවන් වෙයි. ඇත්තටම දකුණේ නම් මාළු ටික අල්ලනේව හරි තියනවා කියමු. හැබැයි උඩහට යනකොට දැන් මේ තත්ත්වෙත් එක්ක මධ්‍යම කඳුකරේට අනුරාධපුර පොළොන්නරුවට අවශ්‍ය කරන මාළු පරිභෝජනය සඳහා ඒ තියෙන කර්මාන්තය කඩිනමෙන් ආරම්භ කරන්නත් ඒ හා සමාන කර්මාන්ත ආරම්භ කිරීම දෙන්නවා. ඒ වගේම අපි යොට් මරීනා එක
අපි දීර්ඝ කාලයක් කතා කර කර ඉන්නවා ගාලු වරාය යොට් මරීන එකක් හැටියට සංවර්ධනය කරන්න කියලා. ඉතින් අද මේ මොහොතෙත් කොවිඩ් වලට බයෙත් මේ ධනවත් උදවිය තමන්ගේ රටවලින් මග හැරලා ඉන්නේ. ඉතින් අපි යොට් මරීන එක සංවර්ධනය කරගත්තොත් ඒ වගේ උදවියටත් තෝතැන්නක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් తాවකාලිකව. ඒ වගේම අනාගතයේ විශාල ලෙස සංචාරක කර්මාන්තය මේ දිරිගැන්වීම සඳහා ඒ තත්ත්වය වාසිසහගත වෙයි. අපි ඒ වගේම මේ කොග්ගල දූපත් උපයෝගී කරගෙන සංචාරක කර්මාන්තය මේ වෙනුවෙන් වැඩපිළිවෙල ආරම්භ කරන්න පුළුවන්. මොකද එතන විලාස හදන්න පුළුවන්. අර දැන් තියෙන්නේ ජනාකීර්ණ නැති තැන් වලට තමයි ආකර්ෂණය වෙන්නේ. ඒ වගේම බෙන්තොට දෙද්දුව ප්‍රදේශ හා බෙන්තොට ආශ්‍රිත සංචාරක පුරවරය සහ බෙන්තොට සිට ගාල්ල දක්වා මේ ඇල මාර්ගයෙන් ගමන් කරන සංචාරක ආකර්ෂණය ඇති කළා. විශාල මං මෙහෙම එකෙන් එක කියන්නේ ගියොත් ගොඩක් දේවල් තියෙනවා ගාල්ලට සංචාරක පැත්තෙන් කරන්න තියෙන. මේ සියල්ල වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි දැන් දැනටවත් මගේ මැදිහත් වීමෙන් මට පුළුවන් වුණා එදා හෙල්මුට් කෝල් සුනාමියට මේ විදිහට ඇවිල්ලා තල්පය මගේ ආසනේ හිර වෙලා හිටියම එතුමාව ඉවත් කරන්නට උදව් කරපු වෙලාවේ තමයි පොරොන්දුනේ මාතෘ රෝහර ලබා දෙන්න. ඊට පස්සේ මට පුළුවන් වුණා මැදිහත් වෙලා ඒ ඉඩම අරගෙන එදා ඇෂ්ලි ඩිවෝස් මේ වාස්තු විද්‍යාඥතුමත් එක්ක ගිහිලා ඉඩම පෙන්නලා ඊට පස්සේ එක්තුමා එකඟ වුණාට පස්සේ ඉඩම අරගෙන ඒ වැඩ ආරම්භ කරන්න. නමුත් ඒක වෙන කණ්ඩායමක් එකතු වෙලා ඒකට වැඩේ දුන්නා. ඊට පස්සේ නැවත 2009 10 ඇමරිකා මොකද මේ ජර්මන් පාර්ලිමේන්තු කණ්ඩායමක් පැමිණිච්ච වෙලාවේ මම මේ ප්‍රශ්නය නැවත පැන නැගුවා. ඇයි මේ මුදල් වලට මොකද උනේ මේක අතහැර දාලා තින්නේ කියලා. ඒ මොහොතේ මේ අය ඒ පණිවිඩය අරගෙන ඒ රටට ගිහිල්ලා නැවත ඇවිල්ලා මුදල් ලබා දීලා මේ ඒ කටයුතු ආරම්භ කරා. දැන් ඒ කටයුතු ඉදි වෙමින් පවතින අවසාන මොහොතේ. ඒ වගේම උසාවිය අපි ආරම්භ කරන්න පටන් ගත්තා. ඒකත් කණ්ඩායමක් නැවැත්තුවා. ඒක අපි හදලා තියෙනවා. ඊට පස්සේ දරුවන් වෙනුවෙන් මම තාක්ෂණ විශ්වවිද්‍යාලයක් හදන්න ඉමදුවේ අක්කර 27ක් වෙන් කරගෙන යුරෝ මිලියන 40ක් වෙන් කරගෙන වැඩ ආරම්භ කරන මේ පටන් ගත්තා. අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට ඒ තාක්ෂණ විශ්වවිද්‍යාලය ගොඩනැගීම තුළින් මම හිතන්නේ විශාල අධ්‍යාපනයට රුකුලක් දරුවන්ගේ රැකියාගත වීමට ශක්තියක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේ රටේම දැනට නැහැ මේ සාගර විශ්වවිද්‍යාලයක් බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙල අපි ඇත්තටම එදා මට පුළුවන් වුණා ඩොලර් මිලියන 60ක් වෙන් කරගෙන ඒක වෙනුවෙන් ගාල්ලට ගේන්න උත්සාහ ගන්න. නමුත් ඒ ස්ථානය පිළිබඳ වෙන ප්‍රශ්නයක් ඇති කරගෙන ඒක නැවැත්තුවා. දැන් ඒ වෙන තැනක් හොයාගෙන හෝ ඒ කටයුතු ආරම්භ කළ යුතුයි. මොකද අධ්‍යාපනය සඳහා වූ වැඩපිළිවෙල මේ ප්‍රධාන වශයෙන් මූලිකත්වය දෙන්න ඕන. ඒ වගේම සංචාරක ව්‍යාපාරය මේ ගාමන්ට් ක්ෂේත්‍රය, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය, ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ දක්ෂයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ හැම අංශයකින්ම ගාල්ල සැලසුමක් එක්ක ගාල්ලට සැලසුමක් ආරම්භ කරන්න මම ඔබට මගේ ආසනයට ගියොතින් දැක ගන්න පුළුවන් මම වැඩ පිළිවෙලක් දැක්මක් එක්ක තමයි සංවර්ධනය කරන්න ආරම්භ කරේ. අපි ආරම්භ කරේ පෙර පාසලෙන්. හැම පෙර පාසලම මම සංවර්ධනය කරා. ඊට පස්සේ පාසල් පද්ධතිය හබරාදුවට එක විද්‍යා විෂයන් උගන්වන පාසලක් තියුණේ මම 7ක් හැදුවා ද්විතීක පාසල්. ඊට පස්සේ අපි දැක්මක් එක්ක ලංකාවේ පළවෙනි බීච් පාක් එක කොග්ගල හැදුවේ මගේ වැඩ පිළිවෙලක් එක්ක. ඊට පස්සේ තමයි ලංකාවේ හැම තැනම නගරාලංකාරණය සහ බීච් පාක් පටන් ගත්තේ. ලංකාවේ පළවෙනි මේ ග්‍රීන් හෝටලය තියෙන්නේ හංගම අපේ හෝටල් පාසලේ. ලංකාවේ පළවෙනි ග්‍රීන් පෙර පාසල හැදුවේ අපි කොග්ගල මේ අපේ පාංචාලියේ පෙර පාසල. ඉතින් මේ වගේ දැක්මක් ඊට පස්සේ හැම නගරයකටම අපි නගර සැලැස්මක් හැදුවා. ඉමදෝ නගරය අවුරුදු 200 ගාණක් එතනම තිබිච්ච එක අංග සම්පූර්ණ නගරයක් හැටියට නිර්මාණය කරා. ඊට පස්සේ හබරාදුව නගරය නගරයක් හැටියට හබරාදුවේ හන්දියක් කරා. හබරාදුව
වෙළඳ සංකීර්ණය විතරයි හදන්න තියෙන්නේ. ඇත්තට මේක හදන්නත් මම මුදල් වෙන් කරා. නමුත් ඒක පසු කාලිනව යම් කණ්ඩායමක් නවත්තුවා. නමුත් ඉදිරියේදී අපි ඒකත් කරනවා. ඊට පස්සේ අහංගම නගරේ අපි සංවර්ධනය ආරම්භ කරා. අහංගම ඇත්තටම මට මතකයි මම බස් නැවතුම්පල දුරට ගෙනියනකොට ලොකු විරෝධයක් ආවා. අද වෙනකොට බස් නැවතුම්පලත් පහු කළා නගරය දික් වෙලා තියෙනවා. ඇත්තට මෙතන බයිපාස් පාර අපිට තාම හදන්න බැරි වුණා. උණවටුන අපි සංවර්ධනය කළා. දැන් වැල්ලක් ගිහිල්ලා වැල්ලක් තියුන්නේ නැහැ. නැවත වැල්ල දාලා සංවර්ධනය කරන්න ආරම්භ කරා. ඒ වගේම ප්‍රදේශයට ගැලපෙන විදිහට ලංකාවේ හෝටල් පාසල් දෙකක් තියෙන එකම ආසනය හබරාදුව. තුන්වෙනි හෝටල් පාසලත් අපි NIBM එක මැදිහත් වෙලා හදන්න ආරම්භ කරලා තියෙනකොට තමයි පැත්තකට වෙන්න සිද්ධ වුණේ. ඒ වගේ අධ්‍යාපනය, පෙර පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය. මම කලින් කිව්වේ තාක්ෂණ විශ්වවිද්‍යාලය අපි ඉමදුව හදන්න ඉඩම් වෙන් කළා, සල්ලි වෙන් කරගෙන තියෙනවා. ඒ වගේ සැලසුමක් එක්ක ඒ වගේම හැම පන්සලකම අපි දහම් පාසල ශක්තිමත් කරන්න වැඩපිළිවෙල සකස් කරලා. ඒ වගේ මම විශ්වාස කරනවා රෝල් මොඩල් එකක් හැටියට උනත් ගන්න පුළුවන්. අපේ මාර්ග පද්ධතිය කාපට් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පාරවල් දෙකක් විතර තුනක්. සෞඛ්‍ය පද්ධතිය රෝහල් 4ක් තියෙන එකම ආසනේ. ඒ වගේම හැම ගම් 5කට 6කට සෞඛ්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ විදිහට සැලසුමක් එක්ක අපි තවත් කරන්න දේවල් තියෙනවා. ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල මුළු දිස්ත්‍රික්කයටම සහ රටට ගෙනියන්නට අපි බලාපොරොත්තු වෙනවා. වාහනේම සැපට යනවා.